මේ ගාන පොඩ්ඩක් බලමු. මේක පොඩ්ඩක් කතා කරන්න ඕනි. පාස් පේපර්ස් වල දකින්න ඇති මේ ටයිප් එකෙන් ගණන් තියෙනවා වැඩි. ඒ කියන්නේ lambda mu කියලා අගයන් දෙනවා. අපි ඒ කියන්නේ සිස්ටම් එක වැඩ කරන්න ඕන නම් lambda ට mu ටයි මොනවද දාන්න ඕනි? සොලියුෂන්ස් නැති වෙන්න lambda ටයි mu ටයි මොනවද දාන්න ඕනි? එක ගහනවා. ඒක බලමු අපි. Example, for what for what values of lambda and mu the simultaneous equations will have no solutions, unique solutions, infinitely many solutions. No solutions කියන්නේ මොකද? inconsistent වෙන scene එක. එතනදී මොකක්ද වෙන්නේ? rank එක අසමානයි augmented matrix එකේ rank එකට. unique solutions දැන් මෙතන තියෙන්නේ non homogeneous එකක් කියලා ඔකට පේනවා. එතකොට මේ ආකාර තුනටම කතා කරන්න පුළුවන්. homogeneous නම් අපිට අහන්න වෙන්නේ trivial ද infinite ද කියලා විතරයි. දැන් මෙතන non homogeneous ඉඳ අර තුනම තියෙනවා. ඉස්සලාම අහනවා solutions නැති වෙන්න lambda time mu තියෙන්න ඕනේ අගයන්. ඊට පස්සේ අහනවා unique solutions හම්බෙන්න නම් lambda time mu කීය වෙන්න ඕනේද? infinitely many solutions තියෙනවා නම් lambda mu නුයි කීයක් වෙන්න ඕනේද කියලා. ඉස්සලා අපි හදාගන්න ඕනේ row echelon form එක. augmented matrix එකේ row echelon form එක හදාගන්න ඕනේ. AB කියලා යමු. සමානයි z ගේ coefficient එක lambda අනිත් constant එක mu. හරි. මේක තමයි මගේ augmented matrix එක. දැන් මට මෙතනින් කතා කරන්න අමාරුයි ඉස්සෙල්ලා row echelon form එකට හදාගන්න ඕනේ. paper එක කොහේ හරි තිබ්බොත් Gaussian elimination වලින් කියලා ඒ කියන්නේ මේ row echelon form එකට මේ විදිහට හදාගන්න scene එකට තමයි. by using Gaussian elimination කියලා කිව්වොත් මේ ක්‍රමයටම යන්න ඕනි. අර determinants අරගෙන joint එක දාලා එහෙම යන්න බෑ. row echelon form එකට ගන්නම වෙනවා. හරි මේකේ මට පුළුවන් පළවෙනි එකට යටින් ඉන්න දෙන්න බිඳුව කරගන්න. එහෙම කරන්නේ R2 ගෙනියනවා R2 රින R1කට. දෙවරක් R1කට. එතකොට sorry 11යි 13 රින 16 රින 6 රින 3. ඊටසේ 4 රින 6 රින 2යි lambda රින 3යි mu රින 24යි. කොහොම තමයි ගන්න වෙන්නේ. හරිනේ. ඊට පස්සේ මට පුළුවන් මෙයාව එක කරගන්න මට බෙදන්න වෙනවා. බිංදුව 1 ඍණ 1.3 1 මම ඒ කරේ R2 ගෙනිච්ච R2 බෙදීම ඍණ 3. අනිත් එක නෑ එහෙම තියමු අවුලක් නැහැ. දැන් මම කරන්නේ මේ එක කියන කෙනාට යටින් ඉන්න එක්කෙනා බිංදුව කරගන්න ඕනේ.
කට්ටිය වෙනවා. මං කරන්න ඕනි R2 හරවන්න ඕනි R2 ධන දෙවරක් R3 හරවන්න ඕනි දෙවරක් R2ට එකතු කරන්න ඕනි. එතකොට මට එනවා 0.0 ලැම්ඩා ඍණ 3 ඍණ 2 බෙදීම 3. කියන්නේ මෙහෙම එකක් එන්නේ ලැම්ඩා ඍණ 3 එනවා R3ෙන් ධන දෙවරක් ඍණ 1යට 3. එතකොට මට ඕකෙන් යනවා 3 ලැම්ඩා ඍණ 11 බෙදීම 3 කියලා නේ. ඒක ලිව්වොත් හරිනේ 3 ලැම්ඩා ඍණ 11 බෙදීම 3. අනිත් එක්කෙනාගෙන් එනවා mu ඍණ 24 ධන 2. කියන්නේ mu ඍණ 22ක් නේ. හරි. රොයිචර්න් ෆෝම් එකට හදාගෙන තියෙන්නේ කියන්නේ මෙතන එක වෙන්න ඕනේ අපි කමන්නේ මෙහෙම මෙතනින් ගාන හදන්න පුළුවන්. අවුලක් නැහැ. no solutions වෙන්න නම් no solutions නම් මොකක්ද වෙන්න ඕනේ? දැන් මොන හැඩය දෙන්න ඕනේ? මේ වගේ එකක් නේ. එහෙනම් අර අතන එක්කෙනා මම බිඳුව කරගෙන මෙයාව අසමානයි බිඳුව කරගන්න ඕනේ. ඒ කිව්වේ ඉස්සෙල්ලාම අහන්නේ පළවෙනි කොටස no solutions. මෙහෙම වෙන්නේ මොන අවස්ථාවේදීද? රෑන්ක් එක අසමානයි ඔග්මෙන්ටඩ් එකේ රෑන්ක් එකට. රෑන්ක් A අසමානයි රෑන්ක් AB වෙන්න ඕනේ. මෙහෙම වෙන්න එකම විදිය තමයි මට මේ වගේ හැඩයක් ගන්න ඕනේ. ඒ කියන්නේ මෙයා බිඳුව වෙන්න ඕනේ. මෙයා බිඳුව නොවෙන්න ඕනේ. මෙහෙම වෙන්නේ ඔකට මේ ඇරෝස් දාන්න ඕනේ නැහැ. ඒ කියන්නේ තප්පරයක් දෙන්න. හරි කරගෙන යමු. රෑන්ක් A එක අසමානයි රෑන්ක් AB වෙන්න ඕනි සොලියුෂන්ස් නැති වෙන්න. එහෙම වෙන්නේ 3 ලැම්ඩා ඍණ 1 3 ලැම්ඩා ලැම්ඩාගේ කැලේ බිඳුව වෙන්න ඕනි. ආයෙ මොකද්ද වෙන්න ඕනි? and mu ඍණ 22 අසමානයි බිඳුව වෙන්න ඕනි. ඒ කියන්නේ ලැම්ඩා සමානයි 11 බෙදීම 3 වෙන්න ඕනේ. සහ mu ඍණ 22 අසමානයි බිඳුව වෙන්නේ mu අසමානයි 22 වුණොත්. හරි. ඒතර මෙන්න මේ අගයන් වලට ලැම්ඩා සමානයි 11 බෙදීම 3 වෙලා mu 22 අර වෙන ඕනිම අගයක් ගත්තා නම් හරි ඔයාලට no solutions තියෙනවා. දෙවෙනි එකෙන් අහන්නේ unique solutions. unique solutions වෙන්නේ මොන වෙලාවදීද? මම ටයිප් කරන්න එක.
rank A සමානයි rank AB ගේ සමානයි number of variables. ඒ කියන්නේ 3 නේ. හරි. ඕක වෙන්න ඕනේ. ඒක වෙන්නේ මේක පාඩ කරෝතින් මුළු මේට්‍රික්ස් එකම බිඳු රෝස් තියෙන විදියක් නැහැ. ඒ කියන්නේ මෙයා sorry rank එක A ගේ සමානයි rank එක AB වෙන්න එපා. ඒක සමානයි 3 වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ බිඳුවේ sorry A ගේ මේට්‍රික්ස් එක එයාත් 3 මේ පොඩි මේට්‍රික්ස් එකේ ඉන්න එක්කෙනත් රෑන්ක් එක 3ක් වෙන්න ඕනේ. ලොකු මේට්‍රික්ස් එකේ රෑන්ක් එකත් 3 වෙන්න ඕනේ. එහෙම වෙන්නේ අර 3යි ලැම්ඩා කෑල්ල බිඳුව වෙන්නත් බෑ. මියු ගේ කෑල්ල බිඳුව වෙන්නත් බෑ. ඒක තේරෙනවනේ මේක බිඳුව වෙන්න බෑ. මොකද මේ කෑල්ල රෑන්ක් එක 3 වෙන්න ඕනේ. මෙයා ඊට පස්සේ මියුට ඕන එකක් ගන්න පුළුවන්. මට වැරදුනා. දැන් මෙහෙමනේ. මෙයා බිඳුව නැහැ කියන්නේ. මෙයා බිඳුව වුණත් අවුලක් නැහැනේ. මියුරින 22 කෙනෙක් කෙනා බිඳුව වුණත් අවුලක් වෙන්නේ නැහැ. මොකද ලොකු එක්කෙනා දිහා බැලුවොතින් 0 රෝ එකක් එයාගේ ඇතුලේ නැහැනේ. මෙයා බිඳුව වුණත් අවුලක් නැහැ කියලා මං කියන්නේ. මොකද මේ පොඩි මේට්‍රික්ස් එකේ බිඳුව නොවන අගයක් තමයි අන්තිමට ඉතුරු වෙන්නේ. ඒතර ඒ එක කියන එක්කෙනා හින්දා මේ ලොකු මේට්‍රික්ස් එක දිහා බැලුවොත් අන්තිම රෝ එකේ ඔක්කොම බිඳුව වෙන්නේ නැහැ. මේක ආයෙ බැලුවොත් යුනික් සොලියුෂන්ස් වෙන්න නම් රෑන්ක් එක 3 වෙන්න ඕනේ. එහෙම වෙන්න නම් මේ 3යි ලැම්ඩා රින් 11 බෙදීම 3 කියන කෑල්ල බිඳුවට සමාන වෙන්න බෑ. මොකක් හරි අගයක් තියෙන්න ඕනේ. එතකොට තමයි රෑන්ක් A සමානයි 3 වෙන්නේ. එහෙම වුණාම ඊට අමතරව තියෙනවා rank of augmented matrix එක. එයත් 3 වෙන්න ඕනෙලු. දැන් මෙයා දැනටමත් බිඳුව වෙලා නැත්තම් දැනටමත් මෙයාට අගයක් තියෙනවා නම් මෙයා බිඳුව වුණත් අවුලක් නැහැනේ. මෙයා බිඳුව වුණත් අරයාගේ rank එක ඒත් 3ම තමයි. තේරෙන්නේ නැති. ඒ නිසා අපිට කියන්න ඕනේ unique solutions වලට අර ලැම්ඩා ගේ කෑල්ල අසමානයි බිඳුව වෙන්න ඕනේ කියලා විතරයි කියන්න ඕනේ. ඒ කියන්නේ ලැම්ඩා අසමානයි 11 බෙදීම 3. මේක වුණාම ඇති. එතකොට මෙන්න මේ කෑල්ල සිද්ධ වෙනවා. රෑන්ක් එක 3ට මේ rank of A සමානයි 3 වෙනවා. rank of AB නොත් අරයා බිඳුව මියු ගේ කෑල්ල බිඳුව උනත් කිසිම අවුලක් නැහැ. බිඳුව වෙන්න පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒත් එයාගේ rank එක 3ම වෙනවා. අපි බලමු ඊට පස්සේ infinite number of solutions. infinite මේක වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? රෑන්ක් එක A ගේ රෑන්ක් එක AB ගේ සමාන වෙන්න ඕනේ. සොලියුෂන්ස් තියෙන්න නම් ඉස්සෙල්ලාම සොලියුෂන්ස් තියෙනවා කියන්නේ මේ දෙන්නනේ. සොලියුෂන්ස් තියෙන්න නම් මුලින්ම වෙන්න ඕනේ මොකද්ද? රෑන්ක් එක AB A ගේ රෑන්ක් එකයි ඔග්මෙන්ටඩ් එකේ රෑන්ක් එකයි සමාන වෙලානේ මෙතනට එන්නේ. සොලියුෂන්ස් තියෙන්නේ.
ඊට පස්සේ කවුද කියලා බලන්න තමයි අපි බලන්නේ වේරියබල්ස් ගානට සමාන වෙනවාද ඊට වඩා කුඩයිද කියලා. ඒතර දැනට කියන්න පුළුවන් මට රෑන්ක් එක A ගේ සමානයි රෑන්ක් එක A ඔග්මෙන්ටඩ් එක්කෙනා. ගැන මෙහම වෙන රෑන්ක් ඒගේ ඒගේ රෑන්ක එකයි ඔග්මෙන්ටඩ් එක රෑන්ක එකයි කුඩයි වෙන්න ඕනි number of variables දැන් 3යි අගේ number of variables 3යි. රෑන්ක එක සමාන වෙලා රෑන්ක එක සමාන වෙනවා කියන්නේ හැඩේ තාම රෙක්ටැන්ගල් එකක් වෙන්න ඕනි. ඒ කියන්නේ මේ වගේ හැඩයක් තියෙන්න ඕනි. මෙහෙම හැඩයන් තියෙන්න බෑ. එතකොට හැඩේ මේ වගේ එකක් වෙලා මේ කට්ටිය බිඳු වෙන්නේ නැතුව අනිත් කට්ටිය අනිත් හැමෝම බිඳු වෙන්න ඕනි. යට ඉන්න කට්ටිය. යට පෙළිය කට්ටිය බිඳු වෙන්න ඕනි. ඒතර එහෙම වෙන්න නම් 3 ලැම්ඩා ඍණ මේක වෙන්න ඕනි. මේක සමානයි බිඳු වෙන්න ඕනි. එතකොට තමයි දැන් මේක සමානයි බිඳු වෙන්න ඕනේ. ඒක අසමානයි බිඳු වෙනවා තින් තමයි අර මේ අපිට ඉන්කන්සිස්ටන්ට් يعني සොලියුෂන්ස් නැති වුණේ එන්නේ අවස්ථාවේදී. ඒක නැති වෙන්න සොලියුෂන්ස් තියෙන්න නම් mu සමානයි 22 වෙන්න ඕනේ. mu සමානයි 22 වුණොත් අපිට අර මෙන්න මේ අවස්ථාව එන්නේ නැහැ. ලැම්ඩා මොකක් වුණත් mu කියන එක කෙනා කියන්නේ ලැම්ඩා මේ පදේ බිඳු වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. අපි නිකන් no solutions කියන මේ inconsistent වෙන එක වළක්ව ගන්න නම් අපිට එහෙනම් තියෙන්න ඕනේ මොකද්ද? මේ mu ගේ කැලල බිඳුව කරලා තිබ්බනම් කෝකටත් මේ අවුලක් වෙන්නේ නැහැ නේද? ඒක මම වැඩිපුර කිව්වේ ඒක ඇත්තට හිතන්න ඕනේ නැහැ. කොහොම හරි mu සමානයි 22 කියන අවස්ථාව බලක්ව ගන්න ඕනි. අපිට මෙතනදී rank of AB කෙනෙක් කෙනා 3ට වඩා අඩුවෙන් තියාගන්න. ඒ කියන්නේ ලැම්ඩාත් 11 බෙදීම 3 වෙන්න ඕනේ mu නොත් mu ගේ අගෙත් 22 වෙන්න ඕනේ. මෙන්න මේ වගේ සිස්ටම් එකේදී තමයි infinite number of solutions හම්බෙන්නේ. මම අර කලින් කිව්වේ mu සමානයි 22 කරගත්තොත් වෙන්නේ no solutions කියන එක නා එන්නේ නැති එක වෙනවා විතර. ඒ කියන්නේ එක්ක unique solutions එක්ක infinite number of solutions. එහෙනම් වෙන්නේ මෙන්න මේ පදය බිඳුවට සෙට් කරගත්තොත් ලැම්ඩා මොකද්ද කියලා අපි බලන්න කලින් mu කියන එක නව එයාට මෙතන පදය බිඳුවක් වෙන විදියකට අපි සෙට් කරගත්තා ලැම්ඩා මොකක් වුණත් අපිට මේ no solutions කියන එක නා එන්නේ නැහැ. ඒ කියන්නේ මේ 2යි 3යි දෙවෙනි අවස්ථාවටයි තුන්වෙනි අවස්ථාවටයි ඒ දෙකෙන් එකක්. ඊට පස්සේ තමයි අපි බලන්න ඕනි ලැම්ඩාගේ අවශ්‍යතාවයත් ඒක එච්චර හිතන්න ඕනේ නැහැ. ඒක මම නිකන් වැඩිපුර දෙයක් එහෙම කිව්වේ. හරි මේට්‍රිසස් තියරි ඉවරයි. අර පාස් පේපර්ස් ටික තමයි දැන් කරන්න තියෙන්නේ. මේ ගණන් වල ඒ කියන්නේ නෝට් එකේ ගණන් තිබ්බද කරගන්න අමාරු වෙච්ච. මේකේ මේ ගානේ b value එක දීලා නැල්ලු
අපි බලමු මේක මේ මම පොඩ්ඩක් රෝචරන් ෆෝර්ම් එකට අරගෙන හිතන්නම් මේ b එකේ වැලියු එක ඕනිද නැද්ද කියලා ගාන වැරද්දක්ද නැද්ද කියලා පොඩ්ඩක් බලමු. ඒ ඔග්මෙන්ටඩ් මේට්‍රික්ස් එක ලියාගත්ත ඉතින් මට එන්නේ 1 1 ඍණ 1 2 ඍණ 3 2 3 ඍණ 4 5 5 a z ගේ බිඳුවයි කොන්ස්ටන්ට් එක b. හරි මම කරනවා ඔව් ඩිටර්මිනන්ට් එකකින් හදද්දි b ඕනේ වෙන්නේ නැහැ. අපි බලමු මේකට අරගෙන මම එක්ස්ප්ලেইন කරන්නම්. හරි මම මේ කරේ r2 ඍණ දෙවරක් r1 ආය r3 ඍණ පස්සරක් r1. හරි මං කරේ පහෙන් බෙදුවා මෙයාව බෙදුවා ඒ ධන පහෙන්. ඊට පස්සේ පොඩ්ඩක් ගන්න. මට දැන් පුළුවන් අඩු කරන්න. r3 ඍණ r2 කරොතින් බිඳුවක් හදාගන්න පුළුවන්. ඊට පස්සේ කරන එක පොඩ්ඩක් බලන්න එනවා. පස්සරක් ඒ ධන 5 පස්සරක් ඒ ඍණ 2 නේ. මෙයාගෙන් මෙයා අඩු කරන්න ඕනේ. එතකොට ඍණ 50 ධන 40 එතකොට ඍණ 10ක් සෙට් වෙනවා. ආය 5යි a කියලා යන්න එන්නේ. නැද්ද? 8යි a කියලා නෑනේ. මේ මන්නේ දෙන්නේ. ඍණ 50යි ධන 8යි a ධන. හරි. ඊට පස්සේ මේකෙන් මෙයාව අඩු වෙන්න ඕනේ. ඒක හැමම ලියලා තියන්නම්. ඍණ 11 හරි යුනික් සොලියුෂන්ස් වෙන්න නම් මෙයාව බිඳුව වෙන්න බෑනේ. යුනික් සොලියුෂන්ස් වෙන්න නම් මේක එක වෙන්න මේක අසමානයි බිඳුව වෙන්නත් ඕනි. මෙයා අසමානයි බිඳුව වෙන්නත් ඕනි නේද? නෑ මෙයා වැඩක් නෑනේ. ඒ කියන්නේ දැන් මෙයා මම කලින් කිව්වා වගේ අර මෙයා
බින්දුවනේ නැත්තම් මෙයාට ඕන එකක් ගන්න පුළුවන් අර තාමත් බින්දුව වුණත් නැතත් අන්තිම පේලිය non zero row එකක් වෙන නිසා. ඒ නිසා අපිට මෙතන මේ b කියන එක නා අදාළ වෙන්නේ නැහැ. මම කලින් කියපු හේතුව මම ආයතනට ගිහිලා පෙන්නුවා තින්. මේකෙන්දි මම කිව්වා මේ unique solutions එන්න මම අර lambda එක විතරනේ ගත්තේ. mu ට මොකක්වත් ලිව්වේ නැහැ. ඒකට හේතුව rank of a සමානයි rank of augmented සමානයි number of variables වෙන්න ඕන නිසා. මට එහෙම වෙන්නේ මෙන්න මෙයාව අසමානයි බිංදුව වුණොත් මේක වුණාම ඇති මට දෙන්නගෙම රෑන්ක් එක 3 වෙනවා නේද? පොඩි එක්කෙනා බැලුවොත් මෙතන බිංදුව නෙවෙයි නිසා රෑන්ක් එක 3යි. මෙයා බිංදුව වුණත් නැතත් මෙතන මොකක් වුණත් මෙයා බිංදුව නෙවෙයි නිසා තාමත් ලොකු එක්කෙනාගෙත් රෑන්ක් එක 3ම තමයි. ඒ වගේ අපි බලන්න ඕනේ එතනදී මෙතනදී unique solutions එන්න නම් for unique solutions මට වෙන්න ඕනේ මොකද්ද? rank a සමානයි rank එක ab ගේ සමානයි 3යි වෙන්න ඕනේ නේ. තර මට එහෙම වෙන්න නම් වෙන්න ඕනේ එකම අවශ්‍යතාවය මෙන්න මේ කැල්ල බිංදුව නොවන එක. 8යි a ඍණ 10 අසමානයි බිංදුව වුණොත් හරි. ඒ කියන්නේ a අසමානයි පහ බෙදීම 4ක් කියලා නේ එන්නේ. පල්ලෙහ එක්කෙනාගේ වැඩක් නැහැ උඩ එක්කෙනා. ඒතර 8යි a අසමානයි 10 වෙන්න බෑ. a අසමානයි පහ බෙදීම 4. මෙතන දෙකක් අසමානයි 2 කියලා කියන්නේ මං හිතන්නේ ඒක වැරදි ඇති. නැත්තම් මගේ සුළු කිරීම අවුලක් ඇති. පොඩ්ඩක් බලන්න මේකද අසමානයි 5 බෙදීම 4ද අසමානයි 2 කියලා දෙන්නේ කියලා. show මේක කියන්නේ show that the following system of equations has unique solutions unless a equals to. ඒ කියන්නේ unless a equals to කියන්නේ unique solutions තියෙන්නේ මෙන්න මේ අවස්ථාව ඇරෙන්න අනිත් ඕනිම අවස්ථාවකදී. solution if a equals to කිව්වොතින් a සමානයි 2 වුණොත් තමයි solutions තියෙන්නේ. unless a equals to කිව්වොතින් ඔකට දන්නවා මේ a equals to කියන අවස්ථාව ඇරෙන්න අනිත් ඕනිම අවස්ථාවකදී system has unique solutions කියලා වෙන්නේ. මට ආවේ 5 බෙදීම 4 කියලා එකක්. කටි සුළු කරලා බලන්න කොහොමද දෙන්නේ කියලා. තව මොනවා හරි තියනවාද ඒ වගේ අවුල් ගියපු තැන්? අර b එකට ඇත්තටම දැන් මෙයා ඕනේ නැහැ කියලා කියන්න පුළුවන්. අපි දන්නවා unique solutions නම් a අසමානයි determinant එක අසමානයි බිංදුව වෙන්නනේ ඕනේ. අපිට determinant ඒ කියන්නේ a ගේ determinant එකනේ augmented එකේ determinant එක නෙමෙයි. මේ කට්ටියගේ determinant එක අසමානයි බිංදුව වෙන්න තමයි අවශ්‍ය වෙන්නේ. ඒතර එතනිනුත් පේනවා b ගෙන් අදාළතාවයක් නැහැ කියලා මෙතනිනුත් පේනවා. මම අර කියපු විදියට පොඩ්ඩක් හිතන්න අමාරුයි නම් පොඩ්ඩක් එකයි හිතන්න. මේක බිංදුවනේ නැත්තම් ඇති. මේ පැත්තේ මොකක් වුණත් අවුලක් නැහැ. තාම ලොකු එක්කෙනාගේ රෑන්ක් එක අරයාගේ රෑන්ක් එක සමාන වෙනවා. සමානයි number of variables ගානක් වෙනවා. ඔය කට්ටිය කරා කියලා තියෙනවානේ මේ past papers ගණන් ටික. කරපු කට්ටිය ඉන්න නිසා අපි බලමු ඒක ඩිස්කස් කරමු. 2016 9 හරි.
මේකේ අහන්නේ මේ ඩිටර්මිනන්ට් එක divisible by x squared කියලා තමයි පෙන්වන්නේ. ඒ කියන්නේ divisible by x squared කියන්නේ x squared කියන එක මේ ඩිටර්මිනන්ට් එකට සාධකයක් වෙන්න ඕනේ නේ, ෆැක්ටර් එකක් වෙන්න ඕනේ. ඉතින් මම ඩිටර්මිනන්ට් එක ලියාගෙන ඉන්නම්. මේක ඇත්තටම අර ක්‍රමයක් වගේ තියෙන එක ක්ලික් වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. ඒකම තියෙනවා නේ මේ පැත්තේ. ඔකටිට පේන්න ඕනේ මේක මේ මොකද්ද මේ සිමෙට්‍රික් කියලා. BC C squared plus x විතරයිනේ. ඕකේ. මෙහෙමයක් තමයි තියෙන්නේ. මේකේ x වර්ගයක් අපි එළියට හදාගන්න වෙනවා. x වර්ගය කියන එක සාධකයක් වෙනවා බවට පෙන්වන්නල තියෙන්නේ. ඔකට පේනවද දන්නේ නැහැ මේක මේකේ රෝ එකයි මේක සිමෙට්‍රික් කියලා පේනවද? කියන්නේ මේ රෝ එකමයි මෙතනත් මේ කොලම් එකමයි මෙතන රෝ එක තියෙන්නේ කියලා. ඒ විදිහටම දෙවෙනි කොලම් එකමයි දෙවෙනි රෝ එකටත් තියෙන්නේ. මේකේ කරන්න ඇත්තටම මම මේක කරාට පස්සේ තමයි ඔකට මේ ඇයි එහෙම කරේ කියලා තේරෙන්නේ. මම ඉඳ ඉස්සෙල්ලා කරලා ඉන්නම්. මම ඉස්සෙල්ලාම A B C කියන තුන් දෙනා A වෙනම කොලම් එකකට හරි පේලියකට හරි කැමති එකක් මම කොලම් එකක් දිගේ අතුල් කරන්නම්. A කියන එක්කෙනා පළවෙනි කොලම් එක දිගේ, B කියන එක්කෙනා දෙවෙනි කොලම් එක දිගේ, C කියන එක්කෙනා තුන්වෙනි කොලම් එක දිගේ මම ගුණ කරනවා. ඊට බලන්න එහෙම කරාට පස්සේ හිතන්න මොකද්ද ඊළඟට කරන්න ඕනි කියලා. මම ටිකම ලියන්නන්නේ. හරි. මම A ඇතුල් කරනවා පළවෙනි කොලම් එක ඇතුළට. එතන මේක A වර්ගයක් වෙනවා, මෙයත් A වර්ගයක් වෙනවා. B ඇතුල් කරනවා දෙවෙනි කොලම් එක දිගේ. එතන මේක B වර්ගයක් වෙනවා, මෙයා B එනවා. මෙයා B වර්ගයක් වෙනවා. C ඇතුල් කරනවා තුන්වෙනි කොලම් එක දිගේ. ඊටසේ මෙහෙම එනවා. එතන මම A ව දැම්මේ මෙතනින්. B ව දැම්මේ දෙවෙනි කොලම් එක, C ව දැම්මේ තුන්වෙනි කොලම් එකට. හරි. ඊට පස්සේ මම ආය ABC එළියට ඇදලා ගන්නවා. ඔකට නිකන් හිතන්න කෝකෙන් මොන විදියටද මම දැන් මම කියන්නේ ඊළඟට ලියන්න යන්නේ ABC ව ආය තුන් දෙනෙක් එළියට ඇදලා ගන්නවා. එහෙම ඇදලා ගන්නේ මොන විදියටද? කොහොමද කාගෙන්ද ඇදලා ගන්නෙ මම ABC ඇතුල් කරේ පළවෙනි කොලම් එකටයි දෙවෙනි කොලම් එකටයි තුන්වෙනි කොලම් එකටයි. මම ආයෙ කිව්වා මේක සිමෙට්‍රික් නුත් වෙනවා කියලා. මට මං දැන් දාපු විදියට මාය එළියට අරන් වැඩක් නැහැනේ. කරන්න පුළුවන් පළවෙනි කොලම් එකට දාපු දැම්මා A B ව දැම්මා දෙවෙනි කොලම් එකට C ව දැම්මා තුන්වෙනි කොලම් එකට. මං කරන්නේ පළවෙනි රෝ එකෙන් A වැල්ල එළියට ගන්නවා, දෙවෙනි රෝ එකෙන් B එළියට ගන්නවා, C ව ගන්නවා තුන්වෙනි රෝ එකෙන්.
එහෙම කරපුවාම එන්නේ a වර්ගය ධන x b වර්ග c වර්ග. මෙයාගෙන් එන්නේ b වෙලියට ගන්න මං. එතකොට a වර්ගය b වර්ග ධන x c වර්ග. තුන්වෙනි එකෙන් c ව ගත්තම a වර්ගය b වර්ගය c වර්ග ධන x. මේක ඇත්තටම කලින් කළා නැත්නම් ඉතින් හිතෙනවා ගොඩක් හිතෙන්නෙම නැති තරම්. අනිත් ගණන් වගේ නෙවෙයි අර මේකත් වෙනම පැටර්න් එකක්. A එළියට ගන්න පළවෙනි රෝ එකෙන් B ව ගත්තේ දෙවෙනි රෝ එකෙන් C ව ගන්නවා තුන්වෙනි රෝ එකෙන්. එතකොට මට හැමෝගෙම වර්ග ටික තමයි ඉන්නේ. A B C ලගේ වර්ග ටික ඉන්නවා. x විතරක් එකේ බලයේ ඉන්නවා. දැන් මට පුළුවන් C1 මාරු කරනවා C1 ධන C2 ධන C3ට. එතකොට මට පළවෙනි කොලම් එකේම ලියවෙන්නේ කවුද? A වර්ග ධන B වර්ග ධන C වර්ග ධන x කියලා. එතකොට මෙයා ඉන්නවා අනිත් දෙන්නගෙත්. ඊට පස්සේ ඉන්නේ ඊටු කට්ටියමයි. ඒ කොලම්ස් දෙකට මම මොනවත් කරේ නැහැ. හරි. දැන් මට පුළුවන් මෙයාව එළියට ගන්න. එයාව එළියට ගත්තම මේ කොලම් එකෙන් මට එකේව තුනක් සෙට් වෙනවා. ඊට පස්සේ B වර්ග දාන්න B වර්ග දාන x ඒකට ඒ විදිහට වෙනවා. හරි. දැන් මම කරන්නේ දැන් එකේ කොලම් එකක් තියෙනවානේ. ඒතර මම මේ කොලම් එක දිගේ ප්‍රසාරණය කරගන්න එක තමයි මගේ ටාගට් එක. හැබැයි ඊට කලින් මේ දෙන්නෙක්ව බිඳුව කරගන්නවා. මට එහෙම පුළුවන් කරන්න එක බිඳුව හදාගන්න පුළුවන්. මම කරන්න ඕනි R2න් අඩු කරනවා R1. ඒ විදිහටම R3න් අඩු කරනවා R1. ඒතර එහෙම කරපුවාම මෙයාට මොකුත් වෙන්නේ නැහනේ. මට එනවා B වර්ග ධන x ඍණ B වර්ග කියලා. ඒ කියන්නේ x එනවා. මෙයා බිඳුව එනවා. මෙයාගෙන් බිඳුව මෙතනට එනවා. C වර්ග ධන x ඍණ C වර්ග වලින් x මෙතනට එනවා. හරි. දැන් මම කරන්නේ මෙන්න මේ රෝ එක දිගේ කොලම් එක දිගේ expand කරන එක. ඒතර determinant එක එනවා මට එක වතාවක් මෙහෙමනේ. ඒ කියන්නේ මොකද්ද? ඒ පොඩි determinant එකේ අගය කෙලින්ම දාන්න පුළුවන් x වර්ගය කියලා එනවා. මම සාධක ඔක්කොම දැන් හොයලා තියෙන්නේ. ඊට පස්සේ කියන්න පුළුවන් ඒකට යහන්නේ මොකද්ද? divisible by x squared කියලා පෙන්වන්න තියෙන්නේ. x වර්ග සාධකයේ තියෙන නිසා අපිට ඊට පස්සේ කියන්න පුළුවන් therefore determinant is divisible by x squared කියලා. එච්චරයි ඒ ගාන. 2019 දෙවෙනි කෑල්ලත් මේ විදිහටම තමයි යන්නේ. ඒ කියන්නේ දැන් මේක මට පුළුවන් ඕන නම් මෙහෙම කරන්න. rows 3 දිගේ ඇතුළට දාලා columns වලින් එළියට ගන්න පුළුවන්. එහෙම කරත් එකම දේ වෙන්නේ මොකද මේක symmetric නිසා. මම 2019 එකක් දාන්නම්. ඒක දැන් try කරන්න. ඒකේ දෙවෙනි කොටස බලන්න. මේක 3x3 එකක් නේ තිබ්බේ. මේක දැන් 4x4 එකක්. මේක සමානයි මේක වෙන බව තමයි අහන්නේ. ඔකට මේක try කරන්න මම දෙන්නම් විනාඩි 5ක් විතර දෙන්නම්. අර විදිහටම තමයි කරන්න තියෙන්නේ.
මේකේ පාර්ට් B එක අර කලින් එකේම නිසා ඒක පුළුවන් ඒක අය කරන්න ඕනේ නැහැ. එකම දේ කියලා දෙන්න වෙන්නේ. මම පාර්ට් A කොටස බලන්න. හරි මේක කියනවා suppose alpha beta and gamma are the roots of the cubic equation and sk කියලා එකක් අරන් තියෙනවා. S1 S2 S3 කියලා ඩිටර්මිනන්ට් එකක් අස්සට දාලා ඒ ඩිටර්මිනන්ට් එකේ අගය මේක වෙනවා කියලා පෙන්වන්නලු තියෙනවා. ඒතර alpha beta gamma කියන්නේ මේ ඝන සමීකරණේ මූල. හරි ඒතර ඒ කියන්නේ මොකද්ද? alpha beta gamma මූල කියන්නේ මට පුළුවන් මට අර මේ වර්ගජ එකක alpha beta වලට තිබ්බ ප්‍රකාශම් ඒ වගේම මේකටත් තියෙන මට ඒවා මතක නැහැ. ඔයගටටත් මතක නැතුව ඇති. මතකයි නම් කෙලින්ම දාන්න alpha කියන්නේ මෙයා beta කියන්නේ alpha beta gamma කියන්නේ මෙයා alpha ධන beta ධන gamma කියන්නේ අරයා ගග දාන්න මම ඒක හදලා ගන්නම්. මූල කියන්නේ මට මෙහෙම ලියන්න පුළුවන් නේ. ඕක මට පුළුවන් ලියන්න x ගානය ඍණ x වර්ග ඍණ alpha ධන beta ධන gamma x වර්ග එන්නේ ඊට පස්සේ x කට්ටිය එක එන්නේ ධන alpha beta තමයි x ගේ සංගුණක. ඊට පස්සේ මට එනවා ඍණ alpha beta gamma කියලා constant එක. හරි. x ගානේ මට දීලා තියෙනවා ඒක මූල වෙනවලු x³ + px + cube ගේ roots ලු. ඒතර මම ඒකත් ලියාගෙන ඉන්නම් x³ + px + q = 0. හරි. එතකොට ඔකට දන්නවා මේකේ roots දැන් මේ කවුද? alpha beta gamma roots වෙන equation එකක්. මෙයත් alpha beta gamma roots වෙන equation එකක් කියලා දීලා තියෙනවා. ඒතර අපි දන්නවා එහෙම වෙනවා නම් මේ x කට්ටියගේ coefficients තියෙන. ඒ coefficients වල ratios ටික අනුපාත equal වෙනවා කියලා. කියන්නේ x³ ගේ coefficient එක 1යි. ඒ විදිහට සමාන වෙනවා. මෙයාගේ එකයි මේ p නුයි. ඒතර මට එනවා ඍණ alpha ධන beta ධන gamma බෙදීම p සමානයි sorry x වර්ග එකක් නැහැනේ. අපි මෙහෙම කරන්නත් පුළුවන්. ඊට වඩා ලේසි දැන් මෙතන අපි x³ ගේ coefficient එක 1යි කියලා දන්නවා. අපිට පුළුවන් සංගුණක සමාන කරන්න පුළුවන් නේ හින්දා. අනුපාතය එතකොට අර 1 අනුපාත වෙනවනේ. ඒතර මට අර එකට එකෙන් ගුණ කරලා ඊට පස්සේ සමාන වෙනවනේ අනුපාතය ලියලා ඊට පස්සේ මට දෙන්න සමානයි කියලා ගන්න පුළුවන්. මෙතන x ගානේ සංගුණිකේ 1 නිසා. මම ඒ හින්දා කෙලින්ම එක ගන්නවා. මට පුළුවන් p නුයි q නුයි මට ලියා ගන්න පුළුවන්. මට alpha ධන beta ධන gamma ඉස්සෙල්ලා ලියා ගන්න පුළුවන් x වර්ගයේ සංගුණික බලලා මෙතන එයාගේ බිඳුව වෙලානේ තියෙන්නේ. ඒතර එහෙම ගන්න පුළුවන්. ඊට පස්සේ alpha beta gamma මෙන්න මේ පදේ x ගේ සංගුණිකේ ඒක p වෙනවා. ඊට පස්සේ නියත පදේ ඍණ alpha beta gamma කියන්නේ q. ඒ කියන්නේ alpha beta gamma කියන්නේ ඍණ q. හරි. ඊට පස්සේ ඒ කට්ටිය S1 S2 S3 කියලා ගන්න කියනවා. S
K කියන්නේ ඇල්ෆාගේ K වෙනි බලය, බීටාගේ K වෙනි බලය, ගැමාගේ K වෙනි බලය එහෙම තමයි දීලා තියෙන්නේ. අපි ඒකට ඉස්සෙල්ලා අරගෙනමු. එතකොට S1 කියන්නේ මොකද්ද? ඇල්ෆා දන්න බීටා දන්න ගැමා. ඒක සමානයි බිඳුවයි. S2 කියන්නේ ඇල්ෆා වර්ගය දන්න බීටා වර්ගය දන්න ගැමාගේ වර්ගය. ඒක අපිට හදාගන්න වෙනවා ඇල්ෆා දන්න බීටා මෙන්න මේ කට්ටිය ගැසුරෙන්. මේ කට්ටිය ගැසුරෙන් අපිට හදාගන්න වෙනවා. අපි බලමු මේක හදාගන්න විදියක්. මේක වර්ග කරපුවාම මට එනවා අර ඇල්ෆා වර්ග දන්න බීටා වර්ග දන්න ගැමා වර්ග කියලා සෙට් එක එනවා. ඊට අමතරව දෙවාරයක් ඇල්ෆා බීටා මෙන්න මෙයත් එනවා. මේක වෙන පාටකින් දාන්න. දැන් මට මේ විදිහට ලියා ගන්න පුළුවන් කියන්නේ මට ඇල්ෆා වර්ග බීටා වර්ග මෙන්න මේක කීයද කියලා අපිට උක්ත කරලා ගන්න පුළුවන්. මෙයා බිඳුවයි. මෙයාගේ p. එතකොට මට මේක එනවා ඍණ 2p කියලා නේද? මේක බිඳුව වෙනවනේ. ඒතර එහා පැත්තට දාලා ඍණ 2p කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඇල්ෆා ඝනය ධන බීටා ඝනය ධන ගැමා ඝනය S3 ඕකේ අගේ හොන්න වෙනවා. ඒක කොහොමද කරන්නේ? ඝනයක් ගන්න වෙනවානේ. ඊට පස්සේ අපිට ඇල්ෆා ඝනය ඊට පස්සේ දීලා තියෙන ඉක්වේෂන් එකකින් ඔව්නේ. හරි. ඔව් එහෙම ලේසි. thank you මට ක්ලික් කරන්න. දැන් දීලා තියෙන ඉක්වේෂන් එකෙන් අපිට පුළුවන් x ට ඇල්ෆා දැන් මෙන්න මේ ඉක්වේෂන් එක. එයාගේ x ට ඇල්ෆායි බීටායි ගැමයි ආදේශ කරන්න පුළුවන්. එතකොට මට එනවා කියන්නේ x සමානයි ඇල්ෆා දැම්මොත් එනවා ඇල්ෆා ඝනය මෙහෙම එකක් එන. ඊට පස්සේ බීටා ඝනයට එකක් එන විදිහටම මෙහෙම යන එක ගොඩක් ලේසි අර විදිහට මේ ගන්නට වඩා. හරි. ඊට පස්සේ මේ තුන් දෙනාම එකතු කරනවා. එකතු කරොත් මට S3 හැදෙනවා. ඇල්ෆා ඝනය ධන බීටා ඝනය ධන ගැමා ඝනය එනවා. ඊට පස්සේ එනවා p ධන p වතාවක් S1. ඊට පස්සේ එනවා ධන 3යි q සමානයි 0 කියලා. හරිනේ. ඒතර S1 අපි දන්නවා 0යි කියලා. S1 කියන්නේ 0යි. ඒතර S3 මෙතනින් එනවා ඍණ 3යි q කියලා. හරි. හරි. ඊට පස්සේ මේක හොයන්න තියෙන්නේ ඩිටර්මිනන්ට් එක.
ඒක නේද? ඔව්. මේක තමයි හොයන්න තියෙන්නේ. S1 වෙනුවට දාන්න වෙනවා බිංදුව, S2ට ඍණ 2p, S3ට ඍණ 3q. ඒක දැම්මම එන්නේ නැද්ද? ඍණ නිසා මෙහෙම එනවා. දැන් මට මම ඍණ ටික එළියට ගන්න පුළුවන් නේද? පළවෙනි එකෙනුත් දෙවෙනි එකෙනුයි තුන්වෙනි එකෙනුයි ඍණ එකේ ඝනයක් මට ගන්න පුළුවන්. එතකොට මෙයාම මම ආයෙ ලියා ගන්නම්. ඍණ ටික නැති වෙලා යනවා. හරි. දැන් ඉතින් ඩිටර්මිනන්ට් එක ප්‍රසාරණය කරන්න තමයි මම හිතන්නේ කරන්න තියෙන්නේ. PQ ඒ කියන්නේ මෙයාව බිඳුව කරගන්න ඉතින් පුළුවන්. ඊට වඩා ප්‍රසාරණය කරන එක ලේසි නෑ. දිග ගානක් හින්දා මං හිතන්නේ නෑ මෙතනදී ඒ කට්ටිය ප්‍රොපර්ටිස් යූස් කරලා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැති කියලා. අපි මේ පළවෙනි රෝ එක දිගේ එක්ස්පෑන්ඩ් කරමු. ඒතර 2p වතාවක් ඔකට ඒක මේ අවුල්ලා ගෙන ඉතින් පුළුවන් දැන් 2යි මෙතන 3iq වලින් බෙදලා 2p ව ගුණ කරලා ඊට පස්සේ අර රෝ එචලන් ෆෝම් නෑ. ඔව් පොඩ්ඩක් අමාරු ඉතින් එහෙම කරන එක. ඊට වඩා නිකම්ම දාන එක ලේසි නෑ. කවන්න 2p මේක ඍණ වෙනවා. ඍණ 2p වතාවක් ඩිටර්මිනන්ට් එක ගන්න ඉතින් දන්නවනේ. 3iq නුයි 2p ඍණ බිංදුව. ධන 3iq වතාවක් බිංදුව ඍණ 9q වර්ගනේ. මේකෙන් එන්නේ තරෙන් නැද්ද? 8p ගණය ධන 27q එකක් නේ. හරි එනවානේ. මේක ඍණ ධන වෙනවා. එතකොට 8ක් එන්නේ නැහැ. හරි හරි. මම මෙතන අරන් වැරදිනේ. මෙයාගේ එන්න ඕනි 2p වතාවක් 2p ඍණ බිංදුවරක් 3iq. එසේ මෙයාගෙන් ඕනි 3iq වතාවක් මෙන්න මේ 9iq වර්ගය. හරි. එතකොට එනවා මට 8යි p ඝනය ඍණ වතාවක් ඍණ ධන වෙනවා. 27යි හරිනේ. අර මෙතන මේ කෑල්ල අර විදිහට දැම්මේ නැත්නම් පොඩ්ඩක්
දිගට දිගට යනවා ඒක. හොඳලට මෙතනින් දාලා මේ ගන්න පුළුවන් කියන එක ක්ලික් වුණා නම් ඒ වෙලාවේ නියමයි.